චක්‍රාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සම්පමුක්ඛං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං නේසු සංඝේකං සමයං භගවාසා වසිතියං විහරති වික්‍රමනේ අනාථින්නිකස්සනාරාමේ සප්තකෝ භගවා වික්ඛු ආමන්තේසි දුක්ඛෝති වදන්තේසි තේ වික්ඛෝ භගවතෝ පංචස්සෝ තුං භගවායේ තදෝච සංඛාරුප්පතිං භූතික්ඛවේ දේසිස්සාමි පංසුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි එවං බන්තේති හෝතේ වික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදෝච ඉද වික්ඛවේ වික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ත්‍යාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස ඊවං හෝති අහෝපතාහං කායස්ස වේදා පරම්මරණා කන්තිය මහාසාරාණං සහායතං උප්පජ්ජයන්ති සෝතං චිත්තං දාහතිතං චිත්තං අතිත්ථාතිතං චිත්තං භාවේති තස්සතේ සංඛාරා විහාරාති එවං භාවිතා එවං බහුලී කතා තත්ත්වප්පත්තියා සංවත්තන්ති අයං වික්ඛවේ මග්ගෝ අයං පටිපදා තත්ත්වප්පත්තියා සංවත්තති ධර්මාදිදාසී වාසනාවන්ත පින්තුනි අද මේ උතුම් පොහොය දිනේ යාරස්සාට නිවිලා ඒවත් සමාදන් වෙලා හැම කෙනාම උදෑසන කාලය තුළ සිදු කළ යුතු ආගමවත් පිළිස් සියල්ල සිදු කරලා දැන් මේ සෝදානම් වෙන්නේ තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්ම විලා ශ්‍රවණ කරන්ටයි සෝදානම් වෙන්නේ. දොස්තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සංඛාරුප්පත්ති සූත්‍රය තමයි මාත්‍රාපද සංස්කාරයන්ගේ ඉදීම පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනා. එනිසා මේ දේශනාව තුළින් අපට බොහෝ දහම් කරුණු වටහා ගන්නට අවබෝධ කර ගන්නට දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා ඕනෑකමින් වමනාවෙන් ඒක සමන් දීලා එයින් සමන්ත ග්‍රහණය කර ගන්න පුළුවන්. ධර්මතාවයේ තමන් ග්‍රහණය කර ගන්න. එන්න ග්‍රහණය කරගෙන මතක රඳවා ගන්නට පමණක් නැතිව. මතකේ රඳවා ගත්ත දේ නැවත නැවත බලන්න ඕනේ. ඒට අනුරූපව සමාකේහි නුවණින් ඒ දකින්න ඕනේ. ඒ දැක්ම තුළින් තමයි අපට ධර්මය තුළින් තේසක් පිළිසරණක් අපි දබනවා කියලා කියන්නේ. ඒ ධර්මයේ දැකීමෙන් ඒ ධර්මයට අනුගත වීමෙන් ධර්මය අනුව කටයුතු කිරීමෙන් තමයි අපට ඒ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේ නිසා
දැන් බණ අහන එහෙම පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ බණ අහන වෙලාවේදී බණ ඇසේ ඉස්සේ කෙසේද කියන එකත් බුදුන් වහන්සේ පැහැදිලි කරා. සනාත ධාරේත චරාත ධම්මේ. බණ ඇසේම සනාත හොඳින් අහන්න කිව්වා. ධාරේත අහන ධර්මයේ කරගන්න. චරාත ධම්මේ ධර්මයේ කරගත්ත ධර්මයේ තනුව චර්යා පද්ධතිය ජීවත් වෙන ස්වභාවය සකස් කරගන්න. ඒකයි ධර්මයේ ඇසීමෙන් ලබන ප්‍රතිඵලය. අපි මතකේ රඳව ගන්න ඕන අපි යම් ධර්මයක් ශ්‍රවණය කළාම ශ්‍රවණය කරපු ධර්මයේ අපේ මතකේ රැඳෙන ධර්මයේ තනුව අපේ ජීවිතේ සකස් වෙනවා. ඒ සකස් වීම තුළ තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රතිපාත ප්‍රතිඵල අපට ලබන්න පුළුවන්. ඒ කාර්යයම කිව්වට ටිකක් අසීරු අමාරු කාර්යයක්. හොඳින් අහන්න පුළුවන්. ඒ පුළුවන්කම තිබෙන්නේ අවස්ථාවේදී අපි තුල යෝනිසෝ මනසිකාරය සතියක් දෙක පැවතුණා. නමුත් ප්‍රඥාන ශාස්ත්‍රයගේ සතිය කියන කාර්යය සතිය සකස් කර ගැනීම ප්‍රඥාන ශාස්ත්‍රය බොහොම ආසීරුයි. උපමාවක් වශයෙන් බුදුරජාණන් පෙන්වන්නේ ප්‍රඥාන ශාස්ත්‍රයගේ සිත හරියට මුළු හරකෙක් වගේ. කැලේන් අල්ල ගන්නලට කුරුමිනි. කැලේ ඉන්න කුරුමිනීම කවුරුහරි කෙනෙක් අල්ල ගන්නවා. අල්ලගෙන ශක්තිමත් රැහැනකින් ගැට ගහලා ශක්තිමත් කනුවක දැම්මා. ඒ කුරුමිනීමට හුරු නෑ පුරුදු නෑ ඒ පරිසරයට. හුරු නැති නිසා කුරුමිනීම කරන්නේ දඟලනවා. ඇයි දඟලන්නේ? අර රැහැන කඩා ගන්නට නැත්නම් කනුව කඩා ගන්නවා. කොහොම හරි දඟලලා කුරුමිනීම රැහැන කඩාගත්තොත් නැත්නම් කනුව කඩාගත්තොත් නතර වෙන්නේ කොහෙද? අර පුරුදු වනරගේ කැලෑරේ. ඒකටම දුවගෙන යනවා. නැවතත් මේ කුරුමිනීම අල්ලලා ඊට වඩා ශක්තිමත් රැහැනකින් ගැට ගහලා ඊට වඩා ශක්තිමත් කනුවක දැනෙනවා. ඒ වෙලාවේ පෙර පරිදි දඟලලා බාන කඩා ගන්නට බැරි නම් කනුව කඩා ගන්නට බැරි නම් දඟලලා සිද්ධ වෙන අපහසුතාවය නිසා විහෙස නිසා කුරුමිනීම කරන්නේ අර කනුව ළඟ නිදා ගන්න. මෙන්න මේ නිදාගත්ත වෙලාවල තමයි කුරුමිනීම අල්ලගත්ත මිනිස්සයා ළඟ පිට වෙලා ආදරෙන් කතා කරලා ජලය ටිකක් ඕන ඊළඟට කරගත්තාට පස්සේ කුරුමිනීම අර විදියට නගරාන්නේ නෑ දුවන්ට පන්න සූදානම් වෙන්නේ. ඊළඟට පස්සේ ඒ අල්ලගත්ත මිනිස්සයා ආන්නේ යනවා. ආනේ වගේ ප්‍රත්‍යඥ සත්‍යයේ සිටත් එහෙමයි. මේ කර්ම මොහොතේ මොහොතක් පාසා පනිනවා. කුරුමිනීමගේ ස්වභාවයෙන් ඒ වගේම ප්‍රත්‍යඥ සත්‍යයේ සිටත් මේ දුවන පයින් ස්වභාවය නිසා. ඒ නිසා මොහොතක් පාසා මේ දුවන පයින් සිට අපි තැන්කන්පත් කරනවා කියන කාර්මණක තියෙනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. පරිවිදී අපි හිත හික්මවා ගන්න හීල කර ගන්න. කුරුමිනීම හීල කර ගන්නවා වගේ තමන් විසින් හීලය කර ගන්න. හීලය කර ගන්න නම් අපි කලේ කුමක්? අපේ සිත හීල කර ගන්නට නම් අපි කලේ දේ තමයි අපි හිත ගැට ගන්න ඕනේ කොහොමද? සත්‍ය නැමැති රැහෙනින් ගැට ගන්න ඕනේ. සිහියෙන් යුක්ත වෙන්න ඕනේ. මොකද සිහි කල්පනාවෙන් යුක්ත වෙලා සත්‍ය නැමැති රැහෙනින් සිත ගැට ගහලා ධර්මාලම්බන නැමැති තැනේ කන්නේ බඳිනවා. අන්න බණහාම විදාල කරන් කියන්නේ. සිත සති නැමැති රැහෙනින් ගැට ගහලා ධර්මාලම් ඒ කියන්නේ කුද සිහි කල්පනාවෙන් යුක්ත වෙනවා බණ කියන වෙලාව. ධර්මාලම්බනේ බණ ටික අහන්න ඕන කියන දෙයක් කැමැත්ත. ආසාව කියලා. බණ ටික අහන්න ඕන කියන ආසාවෙන් කැමැත්ත. සිහියෙන් යුක්ත වුණාට පස්සේ අන්නේ බණ ටික අහගන්න පුළුවන් භාවනා කරගන්න. ඒ නිසා බණ අහන වෙලාවේ විදිහට සකස් වෙනවා. ඒ සකස් වෙලා බණ ඇසීමෙන් තමයි එනකොට ඒ ධර්මයේ ග්‍රහණයට ගන්න පුළුවන්.
ඒ නිසා අපි බලමු ධර්ම අවවාදයට අමුතුවෙන් යමක් කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි බලමු මේ සූත්‍ර දේශනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ දෙන දහම් පණිවිඩය කොමක්ද කියලා. සංඛාරුප්පත්ති සූත්‍රය. සංස්කාරුප්පත්ති සූත්‍රය සංස්කාර ගැන තමයි අපි කතා කරන්නේ. මේ සංස්කාර මොනවද කියලා මේ ඉපදීම පිළිබඳව දේශනා සූත්‍රයෙන් අපිට වටහා ගන්න පුළුවන්. මේ සූත්‍රය හදන්න කළා. මා විසින් මෙසේ අසන ලද එක්කලක භාග්‍යවතුන් වහන්සේ සරත් නුවර සමීපයේ අනේක සිටුතුන්ගේ දෙව්රම් වේද වැඩ වාසය කළා. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි අමතෝසේක භාග්‍යවතුන් වහන්සේට පිළිපදම් දුන් භාග්‍යවතුන් වහන්සේට සංඛාරුප්පත්ති සූත්‍රය වදාළා. අනේකා දෙව්රම් මහා විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තුල බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා මේ සංඛාරුප්පත්ති සූත්‍රය දේශනා කළා. බුදුන් වහන්සේ ප්‍රකාශ මාළේට ඔබට සංස්කාරුප්පත්තිය දෙසමි යාස මනාකොට මෙලෙහි කරගෙන භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙලා බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාව හොඳින් ශ්‍රවණය කළා. මොනවද මේ සංස්කාරපත් සූත්‍රයේ ළඟට දේශනා කළේ? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වේ, සීලයෙන් සමන්වාගත වේ, සුඛයෙන් සමන්වාගත වේ, ත්‍යාගයෙන් සමන්වාගත වේ, ප්‍රඥාවෙන් සමන්වාගත වේ. ඔහුට මෙසේ සිතක් වේ. මම කාබුන් මරණින් මතුවේ කැත් මහාසල් කුලන්ගේ ස්වභාවයට පැමිණෙන්නම් මනා මෙනි. ඒ සිත් තමයි. ඒ සිත් හේතුවයි. ඒ සිත් නිසේ භාවිත නිසේ බෞලයක ප්‍රෝගී ඒ සංස්කාරවල විහරණයෝ දෙහි උපත පිණිස පවතී. මාන්නේ මාර්ගයේ ප්‍රතිපත්තියේ උපත පිණිස පවතී. මෙතන දැන් මහන්සි ප්‍රකාශ කරන කුමක්ද? මේ ශාස්ත්‍රයේ මහාන යම් කෙනෙක් සද්ධාවෙන් යුක්ත වෙනවා. සද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, ශ්‍රද්ධාවෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්. සද්ධා, සීල, සුඛ, ත්‍යාග, ප්‍රඥා. එන්න මේවා යුක්ත වෙලා. ඒවායි පිළිතලා, ඒවා යුක්ත වෙලා එහෙම වෙලා උට මෙන්න මෙහෙම සිතක් ඇති වෙනවා. කොහොමද? මම කාබුන් මරණින් මතුවේ කැත් මහාසල් කුලයන්ගේ ස්වභාවයට පැමිණෙන්නම් මහා මන. මේ සියල්ලෙන් සම්පූර්ණ විදාහු මෙහෙම සිතනවා. මම මරණින් මත්තේ මහාසල් කුලයන්ගේ ස්වභාවයට මහාසල් කුලයට පැමිණෙනවා නම් හොඳයි. මේන සිතලා ඒක සිතේ තියා. ඒක සිත තමයි. ඒ සිත් ඒකම සිත පිළිතව. ඒකම සිතේනවා ඒ සිත් මේ විදිහට මේක භාවිත කරනවා බහුලීකృత වශයෙන් මේ සිතම පවත. ඒ සංස්කාරවල විහෙරණවල උපදින බව. ආන්න ඒ විදිහට හදාගන්න. සිතේ සමම් පුන පුනා තබන මෙන්න මේ අදහස ඒ සංස්කාරම ඒ ඔහු බලාපොරොත්තු වෙන උපත දෙස පවතින. මහණෙනි මේ මාර්ග මේ ප්‍රතිපත්තිය ඒ උපතකින් පවතී. එමෙ යම් කිසි කෙනෙක් සීලයෙන් යුක්ත වෙලා කියන මේ කාරණාවලින් යුක්ත වෙලා ਉਹ ප්‍රාර්ථනා කරනවා නම් මොකුණා නැවත මනසිකාවට කරමින් බහුලීකృత කරනවා නම් ඒ ඔහුගේ සකස් කරන සංස්කාර ඒ බලාපොරොත්තු වෙන තැන උපත දෙස පවතී. ඒ විශේෂයෙන් අපි මතක තියාගන්න සංස්කාර පස්සේ අපි හැම මොහොතක් පාසාම රැස් කරන්නේ සංස්කාර. අපි යම් කිසි කායික ක්‍රියාවක් සිදු කරනවා මේ සෑම අවස්ථාවකම සංස්කාර රැස් කරනවා. වචනයක් කතා කරන සංස්කාර. සිතිවිල්ලක් ඇති වෙන සංස්කාර. ඒකම සංස්කාර කියලා කියනවා. ඒකෝට මේ සංස්කාරවල තව කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. කයි යම් කිසි ක්‍රියාවක් අපි සිදු කරනවා. ඒක පින වෙන්න පුළුවන්, පව වෙන්න පුළුවන්. ඒක පුණ්‍යාපි සංස්කාර, අපුණ්‍යාපි සංස්කාර. එතකොට සිත අපි යම් කිසි මත්තමකට දිනනකට අරගෙන තියෙනවා. ඥානාදී පත්‍යයන්ට පත්න තියෙනවා. ඒක ආනයන්යාගේ සංස්කාර. ඒක සංස්කාර. මෙන්න මේවා තමයි සංස්කාර කියලා කියන්න පුළුවන්. ඒක දෙනම් තමන්ට වටහා ගන්න පුළුවන්. තමන්
රාත්‍රියේ නිදාගත්තට පස්සේ දෙනින් අවදි වෙච්ච දෙනාගේ ඉඳලම ජීවිතේ අපි එකතු කරන්නේ අපි සකස් කරන්නේ සංස්කාර. මතක තියාගන්න මේ සංස්කාර කියන්නේ ඒකෝ මේ සංස්කාරයන් ඒ විදිහට රැස් කරලා අර විදිහේ ප්‍රාර්ථනා සමා ගන්න කෙනාට ඒ විදිහ පුන ඒවා බහුලීකృత කරන කෙනාට ඒ භෝගිය පතකින් ඊළඟට අවුරුද්දෙන් මහදෙන් තවද මහණෙනි මහාන සත්‍තාවෙන් සීලයෙන් ශ්‍රොතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙලා සමන්නාගත වෙලා ඒවා පිළිහිටලා ඔහු මෙහෙම හිතනවා. කොහොමද? මම කාදුම් මරුන් මතු බමුණු මහා සල්කුලයන්ගේ හෝ ගැහැවි මහා සල්කුලයන්ගේ හෝ ස්වභාවයට පැමිණෙන්නම් මනාව නැහැ. ඒ සිත් තමයි. එහෙම කල්පනා කළා මත බමුණු මහා සල්කුලේ කාරි ගෘහපති මහා සල්කුලේ කාරි ඒකට මරණින් මතු මම පැමිණෙනවා නම් ඒක හොඳයි. ඒකම සිතේ තබා ගන්න, ඒකම සිතේ තේරෙනවා, ඒකම බෞලයේ ඉත කරගන්න. ඒ විදිහට අහගත්තම ඒ සංස්කාරය උත් ඒ විහරණය ඒ ප්‍රතිපත්තිය උත් ඒ උපත පිණිසම අන්න සකස් වෙනවා. ඊළඟ තව කෙනෙක් තවද මහණෙනි මහා සද්ධායෙන් සමන්නාගත වේ. සීලයෙන් සමන්නාගත වේ. සෝතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්නාගත වූ අසල ඔහු විසින් අසනරත වේ. සමන්නාගතේ විසින් අසන සිව් මහා රජේ වූ දෙවියෝ. ඔහු අහලා තියෙනවා අර සීල සමාධි සෝත ත්‍යාග ප්‍රඥාවෙන් නිවයින් සමන්නාගත ඔහු අහලා තියෙනවා සිව් මහා රාජ්‍යයේ දෙවියෝ. දීර්ඝායුෂ්කය වර්ණවත් සුඛ බහුලයි කියන්නේ. ඒ කියන්නේ සිව් මහා රජේ දෙවියෝ මේ දෙවියන්ට දීර්ඝායුෂ කියනවා. ඒ වගේම බොහොම වර්ණවත්. ඒ වගේම සැප බහුලයි. මෙන්න අහලා තියෙනකොට ඔහුට මෙන්න මෙහෙම සිතුනවා. මම කාමුන් මරණින් මත්තේ සිව් මහා රජේ දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙන්නම් මම නෙමෙයි. අර එහෙම අහලා තියෙන නිසා ඔහුට හිතෙනවා මමත් මරණින් මත්තේ මේ සිව් මහා රජුන්ගේ දෙවියන්ගේ ස්වභාවයට පැමිණුණොත් හොඳයි. එහෙනම් හොඳලා ඔහු එතනම සිත තමයි. ඒ සිත් ඒ සිතම වඩන. ඒ සකස් කරන සංස්කාරණය ආයේ විහරණය හොත ඒ බහුලීකృత වුණාට පස්සේ ඒ දිව්‍ය ලෝකේ උපත පිණිස ඒ සංස්කාරේ සකස් වෙනවා. තවද මහාන සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්නාගත තව කෙනෙක් අහනවා මෙහි. කෞතිසා වැසි දෙවියෝ, යාම වැසි දෙවියෝ, රුසිතපුර වැසි දෙවියෝ, නිම්මාන රටේ වැසි දෙවියෝ, පරිණිමිත වසවත්තේ වැසි දෙවියෝ, දීර්ඝායුෂ්කය වර්ණ ඇතිය සුඛ බහුල ඔහුට නිපදිත ඔහුට කල්පනා වෙනවා. මේ කාරණාපයින් සමන්නාගත වෙලා ඉන්නකොටත් හිතෙනවා මේ කියන දිව්‍ය ලෝක තවතිසා දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකේ යාම දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය නිර්මාණ රටේ පරිණිමිත වසවත් කියන මේ දිව්‍ය ලෝකවල දෙවියන් බොහොම දීර්ඝායුෂ තියෙනවා. ඒ වගේම බොහොම වර්ණවත් ඒ වගේම බොහෝම සැපේ තියෙනවා. මේම හිතෙනවා. එහෙම හිතලා හොත් කල්පනා කරනවා මමත් මරණින් මත්තේ පරිණිමිත වසවත්ී වැසි දෙවියන්ගේ සහභාගයට පැමිණෙන්නොත් හොඳයි. ඕ පරිණිමිත වසවත්ී දිව්‍ය ලෝකේ දෙවියන් අතරදී හොඳයි කියලා අන්න එහෙම කල්පනාවක්. එහෙම කල්පනාවක් ඇති වෙලාවේ ඒ තුනම සිත පිටවනවා. සිත තබනවා. ඒක සිත එහෙමම වඩනවා. ඒ සකස් කරන ඒ චිත්ත සංස්කාරේ මොහොත ඒ විහරණයේ මොහොත භාවිත බෞලීකృత කරගෙන ඒක උපත පිණිස අන්න ඒ සංස්කාරයේ තියෙනවා. තවද මහණෙනි මහාන ශ්‍රද්ධාවෙන් සමන්නාගතේ සීලෙන් සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් මේවයින් සකස් වෙලා. මෙන්න මෙහි මහානෝ සාස්ත්‍ර බ්‍රහ්ම දීගාටි වර්ණයේ ඇතිය සුකම මහණෙනි සහස්ත්‍ර බ්‍රහ්ම සාත්‍රි ලෝක ධාතේ පැතිරගෙන දැසගෙන
වාසය කෙරේ. එහි යම් සත්ව කෙනෙක් උපන්න උණුළු පැතිරගෙන වැදගෙන වාසය කෙරේ. මානි යම් පදි ඇති පුරුෂයෙක් එක් අඟුලක් තෙහි කොටගෙන සත්‍යවේක්ෂා කෙරේද මහණෙනි පරිදිම සහස්‍ර බ්‍රහ්ම සහස්‍ර ලෝක ධාතුවේ පැතිරෙන වැදගෙන වාසය කෙරේ. යම් සත්ව කෙනෙක් උපන්නහොද උණුළු පැතිරගෙන වැදගෙන වාසය කෙරේ. මානාති විමසිත මම කාමම් මරණ සහස්‍ර බ්‍රහ්මයාගේ ස්වභාවයට පැමිණෙන්නම් මනහලෙන් ඒ හිතව බන ඒ ධර්ම ලෝකෙ පිළිබඳව විශ්ිත හේතුවාගන්න. ඒ හේතුවාගෙන බහුල කර ගැනීම තුළ ඒ සංස්කාරය උපදවා ගැනීම ඒ සංස්කාරය සකස් කර ගැනීම තුළ ඔහුට ඒ උපත පිළේ ඒ සංස්කාරය හේතු වෙනවා. තවද මහණෙනි සද්ධාවෙන් සීලයෙන් ශ්‍රතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් මේවයින් සමන්නාගත ලැබයි පිට එවැනි යුක්ත දෙනා නොහොත මෙන්න මෙහි මහන්ට ලැබෙනවා. සහස්‍ර බ්‍රහ්ම ද්විසහස්‍ර බ්‍රහ්ම ත්‍රිසහස්‍ර බ්‍රහ්ම චතුසහස්‍ර බ්‍රහ්ම පංචසහස්‍ර බ්‍රහ්ම දිගායති වර්ණයති සුව බොහොම සැපේ බොහොම තිබෙනවා. පංචසහස්‍රී බ්‍රහ්මයේ පංචසහස්‍රී ලෝක ධාතු පැතිරගෙන වැදගෙන වාසී වෙයින් සත්වකෙනෙක් උපන් උණුරු පැතිරගෙන ආවිෂ්ඨ කොටගෙන වාසය කරන මානි යම් පදි ඇස්සට පුරුෂී අඟුලක් වසක් අතේ කොටගෙන පස්වේචාර මහණෙනි ඉපරිදිම පංචසහස්‍ර බ්‍රහ්ම පංචසහස්‍රී ලෝක ධාතු පැතිරගෙන ආවිෂ්ඨ කොටගෙන වාසය කරන. එහි යම් සත්වකෙනෙක් උපන් උණුරු පැතිරගෙන ආවිෂ්ඨ කොටගෙන වාසය කරේ. ඒ මහානාත විශේෂිත මම කාබුන් මරණින් මතු පංචසහස්‍ර බ්‍රහ්මයාගේ ස්වභාවයෙන් දේනම් මනා මෙලි ඒ සිත් තමයි. ඒ සිත් හේතුවයි. ඒ සිත් තමයි. ඒ භාවිත භාවයේ පුතකන ඒ සංස්කාර ඒ විහරණය උත එහි උපත පිණිස හේතු වෙනවා. තවද මහණෙනි මහණ සත්‍තාවෙන් සීලයෙන් කෘතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් මේ කියන කාරණා පහෙන් යුක්ත වෙනවා. ඉන්න ඔහුට මෙන්න මෙහෙම අහන්න ලැබෙනවා. දසසාස්ත්‍රී බ්‍රහ්මය දීර්ඝාෂ්ඨ වර්ණවස්තු සැප බහුලය මහණෙනි. දසසාස්ත්‍රී බ්‍රහ්ම සාස්ත්‍රී ලෝක ධාතු පැතිරගෙන ආවිෂ්ඨ කොටින වාසය. එහි මෙයන් සත්ව කෙනෙක් උපන්නා උණුදු පැතිරගෙන ආවිෂ්ඨ කොටගෙන වාසය කෙරේ. මහණෙනි මෙපරිදි සුන්දර ආකාර සම්පන්න වූ මොනවට පිරියම් කරන ලද රක්ත කම්බලයේ තේමු අටක් වැරමුණින බබලාද නිරිසේ වෙසකින් දිලියේද මානේ ඉපදීම දසසාස්ත්‍ර ධර්ම දසසාස්ත්‍රී ලෝක ධාතු පැතිරගෙන දින් සැගෙන වාසය කෙරේ. එහිම යම් සත්ව කෙනෙක් උපන් උණුදු පැතිරගෙන දින් සැගෙන වාසය කෙරේ. ඔහුට නිසීසිතේ මම ආය දේයෙන් කියන්නේ මරණින් පස්සේ දසසහස්‍රී බ්‍රහ්මයාගේ ස්වභාවයට පිළිනම් මනාමේ සිත් තබන. ඒ සිත් හේතවනා ඒ සිත් වදනවා. බෞද්ධයෙක් කර ගන්නවා. එහෙම සකස් කරගන්න ඒ සංස්කාරය ඔහුට දසසහස්‍රී බ්‍රහ්මයාගේ ස්වභාවයට ඒ ධර්ම ලෝක පැමිණෙන්න ඔහුට ඒ සංස්කාරය තවද මහණෙනි මහාන සද්ධාමි සීලයෙන් කෘතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්වාගත වෙලා ඒවයින් සකස් වෙලා ඉන්න ඔහුට මෙහෙම අහන්න ලැබෙනවා. සතසහස්‍ර බ්‍රහ්ම දීර්ඝ ජීවිය වර්ණ සම්පන්න සැප බහුලය මහණෙනි. ඒ සතසහස්‍ර බ්‍රහ්ම සතසහස්‍ර ලෝක ධාතුව පැතිරගෙන දින්සගෙන වාසය කෙරේ. එහි යම්න සත්ත්ව කෙනෙක් උපන්න උණුදු පැතිරගෙන දින්සගෙන වාසය කෙරේ. මහණෙනි යම් පරිදි ජම්බු නදියේ උපන් පස්මුණකින් කළ බලන්නා දක්ෂ ලෝහකාර පොත්තේක විසින් කඹුරු උඳුනේහිලා උත්කෘත වූයේ පාණ්ඩු කම්බලේ මුක්ෂික්ත වූයේ බබලාද දිවියේද දේශසින් දිවියේද මහණෙනි පරිදිම සතසාස බ්‍රහ්මසාස්ත්‍රී ලෝක ධාතුව පැතිරෙන දින්සගෙන වාසයේ එහිම යම් සත්ව කෙනෙක් උපන්න නම් උණුදු පැතිරගෙන දින්සගෙන වාසය කෙරේ. ඔහුට මෙසේ සිත් මම කාය වේගයෙන් පසු මරණින් පස්සේ සතසාස්ත්‍ර බ්‍රහ්මයාගේ ස්වභාවයට පැමිණේ නම් මනා මෙලොව හේතු තමයි. මේ ඉපදෙනවා ඒ ඉපදිනවා නම් හොඳයි. එහෙම මේ වදන සිට ආන්නේ
ඒ සකස් කරන සංස්කාරය ඔහුගේ සාස්ත්‍රන විහරණය ඔහුට එහි ඉපදීම පිණිස හේතු වෙනවා. තවද මහාන සද්ධාවෙන් සමන්නාගත සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්නාගත ඒවා හේතන ආවස්තර දිව්‍යාංගි පරිත්‍යාග දිව්‍යාංගි අපමානන්ද දිව්‍යාංගි ආවස්තර දෙවියෝ දීර්ඝස්ත වර්ණවත් සැප බහුලයි ඔහුට නියම සික්ෂුනවා. ආවස්තර පරිත්‍යාග අපමානද කියන මේ ධර්ම ලෝක පිළිබඳ අහපු කෙනා නියම හිතනවා. ඒ දෙවියෝ දීර්ඝස්ත කියනවා වර්ණවත් සැප බහුලයි එහෙම හිතෙනවා. එමෙ තමයි මම කාබුම් මරණ ආවස්තර දිව්‍යාංගයේ ස්වභාවයට පැමිණෙනම් මනාවෙන් හේසිත තබන හේසිත හේතන ඒ සගතන සංස්කාරයට යාවස්තර භක්ම ලෝකේ උපත ලැබීම පිණිස ආමේ සංස්කාරයේ කියනවා. තවද මහාන සද්ධාවෙන් සීලයෙන් සුතෙන් ත්‍යාගයෙන් ප්‍රත්‍යාවෙන් මේ කාරණා පහෙන් සමන්නාගත වෙනවා. පිනෝත මේ මහන්ත වෙනවා. පරිත්‍ත සුද්ධ අප්‍රමාණ සුද්ධ සුභකින්නක දෙවියන් දීර්ඝාස්කයි වර්ණවත් සැප බහුලයි. ඔහුට මෙහෙම හිතෙනවා. ඔහුට හිතෙනවා එහෙම හිතෙනවා මේ සැප බහුල මේ පරිත්‍ත සුද්ධ අප්‍රමාණ සුද්ධ සුභකින්නක මේ දෙවියන් දීර්ඝාස්ක වර්ණ සුඛ බහුලයි මමත් මරණින් මත්. මෙහි ඉපදීම මරණින් මත්තේ මේ දිව්‍යාංග ස්වභාවයට පත්වන හොඳයි. ඒ හදා ගන්න සංස්කාරය උත ඒ භක්ම ලෝකේ ඉපදීම පිටේ වෙනවා. තවද මහාන සද්ධාවෙන්, හේරෙන්, සුතෙන්, ප්‍රඥාවෙන් සමන්නාගත වෙන ඒ ලෝකෙ මෙහෙම අහන්ත ලැබෙනවා. වේහප්ප, අවිය, අතප්ප කියන මේ භක්ම ලෝකෙන් අහන්ත ලැබෙනවා. එම දෙවියන්ට දෙවියෝ සුදස්ස දෙවියෝ සුදස්සී දෙවියෝ අපනික්ක දෙවියෝ දීර්ඝාස්කයි වර්ණවත් සැප බහුලයි ඔහුට එහෙම සික්ෂණවා මමත් මරණින් මත්තේ අපනික්ක දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙනවා නම් හොඳයි. ඒ සකස් කරන සංස්කාරය උත ඒ භක්ම ලෝකෙ ප්‍රතිපිස් හේතුව. තවද මහණෙනි මහාන සද්ධාවෙන් සමන්නාගත සද්ධාවෙන් සීලෙන් සුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්නාගත වෙනවා. ඉන්නවට මේ මහා ආකාසානංචායතන දීර්ඝාස්කයි ආකාසානංචායතන නූපක දෙවියෝ දීර්ඝාස්කයි තිරස්තිකයි සැප බහුලයි ඔහුට එහෙම හිතෙනවා මේ දිව්‍යංග ස්වභාවයට මරණින් මතු පත්තුයි. ඒ සකස් කරන සංස්කාරයට ආකාසානංචායතනෙ පිණිස හේතු වෙනවා. තව කෙනෙකුට මේ කාරණා පහෙන් සම්පූර්ණ වෙලා ඉන්නව තව ආහන්ත ලැබෙනවා විඥානංචායතනෙ පිළිබඳ. ඒකට ඒ දිව්‍යංගයේ ස්වභාවය ආහන්ත ලැබුණාට පස්සේ ඔහුට කල්පනාවෙන් මමත් මේ විඥානංචායතන දිව්‍යංගයේ ස්වභාවයට පත් වෙනවා. මේක මොකද? ඒ වැඩි මේ සකස් කරනයි සංස්කාර. ඒ සංස්කාර සකස් කිරීම තුළ ඔහුට අන විඥානංචායතනෙ ඉපදීම පිණිස සංස්කාර සකස් වෙනවා. ඊළඟට ආකින්චායතනෙ පිළිබඳ අහපු එක්කෙනාට කල්පනා වෙනවා මේ ආකින්චායතන දිව්‍යංගයේ ස්වභාවයට පත් වුණොත් හොඳයි. එහෙම කල්පනා කරන ඒ විදිහට ඒකම ඒ සංස්කාරයෙන් සකස් කරනවා. ඒ සබෞලික කරගන්න ඒ උපත නිවි. තවගෙන නේව සංඥා නා සංඥායතනෙ පිළිබඳ ආන්තර දෙනවා. ඒ දිව්‍යංගයේ ස්වභාවය. ඒ දිව්‍ය දීර්ඝාස්කයි මේ සැප බහුලයි මේ විදිහට නම් එයාට කතන මේ ස්ථානයේ නේව සංඥා නායතනෙට මරණින් මත්තේ පත් වෙනවා හොඳයි. ඒ සංස්කාරය බහුල කරගත්තට පස්සේ උට එහි ඉපදීම දෙකේ තවද ශ්‍රද්ධාවෙන් මහණෙනි සම්පන්න සීලෙන් සම්මාගතේ සුතෙන් සම්මානාවතේ ත්‍යාගයෙන් සම්මානාව ප්‍රඥාවෙන් සම්මානාවතේ ඕතෙන් මෙහෙම සිතක් ඇති වෙනවා. මම ආසවක්ෂේ හේතුන් අනාශ්‍රව හේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති දුතු දෙන්නේ හිම තමා විශිෂ්ට ඥාණයෙන් පසක් කොට උපයා වාසය කෙරෙන්නම් මනාමෙන් ආන් යාහි ආසවක්ෂේ හේතුන් අනාශ්‍රව හේතෝ ප්‍රඥා විමුක්ති යහත්මීම තමා විඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට
උපසම්පාදන කොට වාසය කරේ. මහණනි මහණ කිසිදු දැනක නොපැමිණි කිසිදු දැනක ප්‍රතිසන්දිවිති නූපදිනේ කියන අවසාන කාම. අර හැමතැනම අපි සකස් කරපු සංස්කාර ඒක දිව්‍ය ලෝක බක් ලෝක වල අපි එහෙම සංස්කාර සකස් කරන්නේ. ඒ අතරින් එක්කෙනෙක් මේ සංස්කාර මොකක්ද සංස්කාරය. මානෙනි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා පහින් ඉස්සරහ ඔහුට කල්පනා වෙනවා මම ආශ්‍රවක්ෂේති ආශ්‍රයන් ඡය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දිටු දැමීම සමා විශේෂ ඥානෙන් පසක් කොට ඒ කියන්නේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සමංගේම ඥානි විශිෂ්ට ඥානි ප්‍රත්‍යක්ෂ කරගෙන උත්සාහන වාසය කළොත් හොඳයි කියලා කල්පනා වෙනවා. ඒම කල්පනාවලා ඔහු ඒ ආශ්‍රවක්ෂයේ ඒ ආශ්‍රයන් දුරු කිරීම තුළින් අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති ඒ ආත්ම භාවයෙන් නුවණින් උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සම්පාදනය කරන වාසය කරනවා. අන්නේ ඒ තනත්තා පුරාණ දේශනා කරන මහාන බොහෝ කිසි තැනකට නොදැනෙන්නේ ඔහු පුරාපත් යන්නේ නැහැ මරණින්මත් කිසි තැනක ප්‍රතිසන්දි විසින් උපදින පතනපත් මරණින්මත් උපදින්නේ නැහැ. ඒකට එහෙමනම් දැන් මේ සංස්කාරයන්ගේ සංඛාරෝත්පත්ති සූත්‍රයෙන් අපි වටහාගත අපි ඉපදවී යුතු සංස්කාර මොනවද කියන එක අපට දැන් මෙතන පැහැදිලි. අපි උපදවාගත යුතු සංස්කාර කුමක්ද කියන එක අපි මෙතනින් වටහා ගන්න අවබෝධ කර ගන්න ඕනේ. මේ සෑම සංස්කාරයන් සංස්කාරය සකස් කර ගන්නා වූ සංස්කාර අතර මෙන්න අවසාන වශයෙන් දේශනා කරපු සංස්කාරය අපි සකස් කර ගන්නට උත්සාහ ගන්න ආශ්‍රයයන් දුරු කිරීම ආශ්‍රයයන් ඡය කරන්න අවශ්‍ය කරන සංස්කාරය අපි මුලින්ම සකස් කර ගන්න ඕනේ. ආශ්‍රයයන් ඡය කිරීමට අවශ්‍ය සංස්කාරය සකස් කර ගන්නට ආශ්‍රයයන් නැති කෙනෙක් බවට පත් වෙන්න අපි උත්සාහ ගන්න ඕන මහත් ගන්න ඕන. ඒවල ආශ්‍රයයන් නැති කෙනෙක් බවට පත් වෙනකොට අනාශ්‍රව චේතෝ විමුක්ති ආශ්‍රවයන්ගෙන් නිදිච්ච චේතෝ විමුක්ති ආශ්‍රවයන්ගෙන් නිදුනා වූ චේතෝ විමුක්තිය ඒ කියන්නේ බැඳීමකින් තොර ඇලීමකින් තොර චේතනාව ඇලීමකින් බැඳීමකින් ගැටීමකින් මේකින් තොර වූ ආශ්‍රයයන් විතර නෑ චේතනාව තුළ ආන්නේ ස්වභාවයේ චේතෝ විමුක්තිය තමන්ගේම නුවණින් සකස් කරගන්න. ඒම සකස් කරගෙන ඒක උපදවාගෙන අපි ඉන්නවා. ඒක උපදවාගෙන ඒකම අපි ප්‍රත්‍යක්ෂ උත්පාදනයේ වාසය කරනවා නම් ඔතනපත් ආයි පදෙනවා. එහෙනම් අනිත් හැම සංස්කාරයක්ම අපි සකස් කරන සෑම සංස්කාරයක්ම අපි සංස්කාරයක් සකස් කරන සංස්කාරයක්ම අපි සකස් කරන්නේ භවයෙන් මිදීම සඳහා. භවයෙන් මිදීම සඳහා නම් මෙන්න මේ තත්ත්වයට අපි සකස් කරන සංස්කාර. ඒකෝර මෙතන අපි වටහා ගන්න යුතු වැදගත්ම දේ තමයි ආශ්‍රවක්ෂය ආශ්‍රයයන් ඡය කිරීම. ඒ ආශ්‍රයයන් මොනවද කියලා දන්නේ නැතුව ආශ්‍රයයන් අපිට ඡය කරන්නේ. මොනවද ආශ්‍රයයන් කියලා කියන්නේ? ආශ්‍රයයන් කියලා මොනවද? ඇසුරු කරන දේ ආශ්‍රයයන් කියලා කියන්නේ ඇසුරු කරන දේ නිසා හටගන්නා ධර්මය ආශ්‍රය කරනවා. තමන් ඇසුරු කරන්නේ මොනවද කියලා තමන් දන්නවනම් තමන් ඇසුරු කරන දේ මොනවද කියලා දන්නවනම් ආන්නේ ඇසුරු කරන දේ පිළිබඳව
වැටහීමකින් අවබෝධයකින් ඒදී අපි අසුර කරන්න ඕනේ කොහොමද? ඒක ආශ්‍රයයක් නොවන විදිහට, ආශ්‍රව ධර්මයක් නොවන විදිහට අසුර කරන්න. ආශ්‍රව ධර්මයක් නොවන විදිහට අසුර කරොත් තමයි අනාශ්‍රව වෙන්නේ. ආශ්‍රයයක් කියලා කියන්නේ අසුර කිරීමකින් හට ගන්නා දෙයක්. අසුර නොකිරීමකින් හට ගන්නා දේ වෘත් තියෙනවා. දැන් ආශ්‍රව ධර්මයේ හැටියට මෙතන අනාශ්‍රව කියලා පෙන්වන්නේ. දැන් අතන රත්ම ලෝකයේ කියන හටි කරගත්ත ආශ්‍රය කියලා කියන්නේ මොකක්ද? ඊට දිව්‍ය ලෝක පිළිබඳ තියතියා ගියා කියන අකට මේ භූමිය උපන්න හොඳයි. තණ්හාවනේ. කැමැත්ත තෘෂ්ණාව. එහෙමනම් අසුර කිරීමකින් තොරව තෘෂ්ණාවක් හට ගන්නවා. අසුර කිරීමකින් තොරව තෘෂ්ණාවක් හටගන්නේ නැහැ. එහෙනම් අසුර කරන්නේ මොනවද? ඒකද තණ්හාව හටගන්නේ යමක් අසුර කරොත්. අපිට අවශ්‍ය තෘෂ්ණාව නැති ආශ්‍රවය නැති කරන්න. හේතුඵල ධහමට අනුව හටගන්න ඵලය නම් තෘෂ්ණාව හේතු. ඒකට හේතුව කිව්වට පස්සේ අපි අසුරු කරන්නේ මොනවද? අපිට තෘෂ්ණාව හටගන්න කියලා හොයා ගන්න. ඇස කන නාසය දිව කය. එතකොට මේ ආයතන 6යි ද්වාදශය ආයතන 6යි එකතු වීමකින් තොරව අපට ආශ්‍රව ධර්මයක් හටගන්නේ නැහැ. අජ්ජත් බාහිර මේ ආයතන ද්වාදශ ආයතන එක්වීම තුළ තමයි අපි තුළ ආශ්‍රව ධර්ම හටගන්නේ. අසත් රූපයක්, කනස් ශබ්දයක්, නාසයක් දිවක්, නාසයක් ගන්ධයක්, දිවක් රසයක්, කයක් පොත්සබ්දයක්, සිතත් ධර්මයක්. ඒකට ඔය ටික ඇසුරු කරොත් තමයි අපට මේ තෘෂ්ණාව හටගන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොත්සබ්ද තණ්හා, ධම්ම තණ්හා. එතකොට මේ තෘෂ්ණා 6 අපට ඇති වෙන්නේ නම් අපි විතර ඇසුරු කරන්න ඇස කන නාසය දිවකය හිත රූපේ ශබ්දේ ගන්ධේ රසේ පොත්සබ්දේ ධම්මේ කියන මෙන්න මේ හේතු නිසා තමයි අර කියන තෘෂ්ණා නැමැති ඵල හටගන්නේ. එතකොට මේ තෘෂ්ණා නැමැති ඵලය අපි නැති කළොත් තමයි අපි ආශ්‍රවයන් ඡේකලා දුරු කළා. එතකොට එහෙමනම් ඵලය අපිට නැති කරන්ට ඵලය අපි කොච්චර නැති කරන්න උත්සාහ ගත්තත් නිරෝපද්දිතෝ ඵල හැදෙන ගහ තියෙනවා නම් ඒකේ නැවත නැවත ඵල හටගන්නවා. එහෙනම් ඵල හට නොගැනීමට නාතු කළ යුතු දේ ඵල හට ගන්න ගහ ඉවත් කරනවා. දැන් අපි තෘෂ්ණාව හට ගන්න බෝ බින්තික ගස් ටික එහෙමම තියෙනවා. අපි ඒ තෘෂ්ණාව නැති ඒ ගහ හට ගන්න ගහ තියෙද්දී මේ ගහේ අතු කපනවා. අතු කපා දාන නමුත් ගහ ආය නවතන විදිය. එතකොට අපි මේ ගහ උතුරලා දැම්මේ ආය හදලා. එහෙනම් අපි කරන්න ඕනේ කොහොමද? ආශ්‍රව ධර්මයන් අපි දුරු කරන්න නම් තෘෂ්ණාව දුරු කරන්න නම් අපි තුල තෘෂ්ණාව හදගන්න අපට උදව් කරන උපකාර කරන අසකනාසේ දිවකයට රූපේ ශබ්දේ ගන්ධේ රසේ පොත්සබ්බේ ධම්මේ කියන මෙන්න මේ ද්වාදස ආයතන අපි ආශ්‍රයයන් ඇති නොවන විදිහට අපේ ප්‍රයෝජනයට අපි සකස් කරගන්නවා. මොකද මේ හයෙන් නැත්නම් අපිට කිසිම දෙයක් කරන්න බැහැ. ඒත් අත්‍යවශ්‍ය ආයතන හයක් අසකනාසේ දිවකයි. එතකොට මේ අත්‍යවශ්‍යම දේ අපට ඉවත් කරලා කොහොමද? එහෙනම් අපි කළ යුතු දේ තමයි අපේ අවශ්‍යතාවයට පමණ
මේ ආයතන පියදා ගන්න තත්ත්වයට අපිපත් වෙනවා. අපිපත් වෙනවා කියන්නේ මේ විදිහට අපි මේ ආයතන සංවරය ඇති කරගන්නවා. ආයතන සංවරය අපි පිළිගන්නවා. ආයතන සංවරය අපි පිළිපියාට පස්සේ අන්න අපට පුළුවන් ඒන් ඇති වෙන ආශ්‍රව ධර්මයන් හඳුනාගන්න මේ ආශ්‍රව ධර්මයන් සමාතුල බැසගන්නේ නැතුව. ඒ ආශ්‍රව ධර්මයන් තමන් බැසගන්නේ නැතුව ඒවා ගිලගන්නේ නැතුව. ඒවා ඒ අවස්ථාවන්දීම අවසන් කිරීමේ ශක්තිය ඇති කරගන්නවා. අනේ එතකොට අපිට අනාශ්‍රව තත්ත්වයටපත් වෙනවා. ඒක ඕක මේ එකක් දෙකක් නෙවෙයි. ඉතින් අපිට තෘෂ්ණා 6කට වෙන් කළාට අපේ තුල හට ගන්නා තෘෂ්ණා සියල්ලම ඔය ගොඩවල් 6ට දාන්න පුළුවන්. 6ක් පමණ නම් මේක ලේසියි. තෘෂ්ණා 6ක් පමණක් නම් තියෙන්නේ ඒක ලේසියි අපිට වත්න මහ ගොඩක් නෑ. ඇසින් කොච්චර හට ගන්නවා. රූප තණ්හාව දුවට පස්සේ එකම රූපයක් පිළිබඳව නෙවෙයි අපිට තෘෂ්ණාවක් නෑ. දකින රූපයන් කෙරෙහි යම් ආසාවක් තියෙනවා. ඇහෙන සත්‍යයන් කෙරෙහි යම් ආසාවක් තියෙනවා. මොකද මේක ප්‍රමාණයක් නැහැ. අප්‍රමාණ වූ තෘෂ්ණාවන් උපදවන නිසා අපට එකවර මේක අවම කරන්න තමයි. ඒ නිසා අපි ඒක අවම කරන්න කළ යුතු දේ තමයි මා මුලින්ම සඳහන් කළා යෝනිසෝ මනසිකාර නුවණින් අපි මේ ආයතන පරිහරණය කරන්න ඕනේ. අපි භාවිතා කරන්න ඕනේ නුවණින්. නුවණින් භාවිතා කරන්නේ මේවා තුළින් ඇති වෙන තමාතුල හටගන්න කැමැත්ත. ඒ කැමැත්ත ඇති වුණාට පස්සේ කැමැත්ත විමසා බලන්න ඕනේ. රූපයක් දැක්කට පස්සේ ඒ තුළ ඒ නිසා තමාතුල හටගන්න කැමැත්ත චේතනාව. ඒක නැවත විමර්ශනය කරලා බලන්න විමසා බලන්න ඕන මේ තුලින් මේ හටගත්ත මේ රූපයේ දැකීම තුළින් හටගත්ත චේතනාව කොමක් පිළිසද පවතින්නේ මේ තුළ මම ඇලෙනවද මේ තුළ මම ගැටෙනවද මේ තුළ මම මුලාවටපත් වෙනවද එතකොට අන්න ඒ ස්වභාවයේ තමාට දුතු දේ පිළිබඳව ඇති වෙන ඒ හටගන්න ඒ කැමැත්ත ඒක තුළ තමයි ඊළඟට පේනවා නම් ඒ කැමැත්ත නිසා තමයි යම්කිසි ඇලීමක් තියෙනවා. හඳුනා ගන්නවා මේ ඇලීම භව ගමනට හේතු වෙනවා. ඇලීම භව ගමනට හේතු වෙනවා. ගැටීමක් නම් මේ භව ගමනට හේතු වෙනවා. මුලා වීමක් නම් භව ගමනට හේතු වෙනවා. එහෙනම් මට අවශ්‍ය භව ගමන සකස් කිරීම නෙවෙයි. මට අවශ්‍ය කරන්නේ භවයේ සිටීම. භවයේ මිදීම. අන්න එතනින් නුවණින් බලලා එතකොට කවන්න පුළුවන් මේ භව ගමන නම් තමන්ගේ චේතනාව ගත්තම ඉතින් පුළුවන්. එහෙනම් ඉතින් මේක මට අවශ්‍ය නැහැ. මේක භවයේ සකස් කරන්න නෙවෙයි මට අවශ්‍ය භවයේ මිදෙන්න. ඒ විදිහට ආයතන 6 තුළම නුවණින් කටයුතු කරන්න. මේ කටයුතු කරනකොට මම දෙතනින් නුවණින් බල යට ගන්න දේ අන්න තමයි ඉවත් කර ගන්න පුළුවන්. ඒක ක්‍රමානුකූල සරස්මක් ඇති කරගන්න. ජීවිතේ. ඒකවල ක්‍රමක්‍රමයෙන් මේ විදිහට ඉක්මවාගෙන යනකොට උහු පුරාංගම තිබෙන මේ ආශ්‍රවක්ෂය තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ආශ්‍රවක්ෂයට තත්ත්වයටපත් වෙනවා. මේ ආශ්‍රවක්ෂය ඇතිවෙනකොටම දැන් ආශ්‍රවයන් ශ්‍රේ වෙනකොටම ආශ්‍රයන් නැති කලා කියලා චේතනා හට නොගන්නෙත් නෑ. ආශ්‍රයන් නැති කලා කියලා චේතනා නැති වෙන්නේ නැහැ. චේතනා තියෙනවා. හැබැයි මේ චේතනා ආශ්‍රයන්ගෙන් තොර වූ චේතනා ආශ්‍රයන්ගෙන් තොර වූ චේතනා උපාදාන රහිතයි. උපාදාන වෙන්නේ නැහැ. උපාදාන රහිත නම් චේතනාව ඒ චේතනාවේ ඵලයක් සකස් කරන්නේ නැහැ. ඇති වෙන චේතනාව ඒ චේතනා ක්‍රියාව අමනක් බවට පත් වෙනවා. හටගන්න චේතනා ක්‍රියාවක් බවට පමණයි පත් වෙන්නේ. ඒකට ක්‍රියාවක් බවටම පත් වෙනවා නම් ඉතින් ඉහාට
අතු ඉති දිකිදි දිලනවා කිය චේතනා නැත්නම් උපාදාන කියලා කියන්නේ ඒකනේ. අපි තුර හට ගන්න චේතනා අපි අතු ඉති දිකිදි දිලලා යනකම් මේක නැවත චේතනා වැඩි කරනවා. උපාදාන. ඒ උපාදානෙන් තොර තත්ත්වයට පත් වුණාට පස්සේ හට ගන්න චේතනාව විපාක රහිතයි. අදකට අන්නේ தത്വයට අපි පත් වුණොත් තමයි අපට චේතෝ විමුක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. චේතෝ විමුක්තිය කියන චේතනාවන්ගෙන් මිදුණා. ඒ මිදුනේ මොන චේතනාවන්ගෙන්ද? එනික චේතෝ විමුක්තිය කියලා කියන්නේ චේතනාවන්ගෙන් මිදුණා. ඒකට මිදුනේ මොන චේතනාවන්ගෙන්ද? දැන් මෙතන මිදුන චේතනාව තමයි නැවත හටගන්න විපාක සහිත විපාක ලබලා දෙන චේතනාවන්ගෙන් මිදුණා. හටගන්නවා චේතනා ක්‍රියාවක් පමණයි විපාකයක් නෑ. විපාකයක් නේ තත්ත්ව චේතනාවක් නෙවෙයි. ඒකෙන් මොකක්ද කියන්නේ? ඒ චේතනාවන්ගෙන් මිදුණා නම් විපාක රහිත කරගත්තා නම් චේතනාවන්ගෙන් මිදුණා විපාක රහිත කරගත්තා නම් මේ සූත්‍රයේ කියන්නේ තමන් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් නුවණින් උපදවා ගත්තා නම් උපදාන වාසය කරනවා නම් ඔහු කිසිම තැනකට නොපැමිණේ. මොකක්වත් නැහැ නෑ. ප්‍රතිසන්දි විසින් නොපැමිණේ. උපදින්නේ නැහැ. ඉස්සන උපදින්නේ. චේතෝ විමුක්තිය ඇති කරගන්න. චේතෝ විමුක්තිය ඇති කරගන්නට ඒකට කෙනෙකුට පහසුම දේ තමයි චේතෝ විමුක්තිය ඇති කරගන්න නම් චේතනා උපදවන ආයතන තමයි මේ කියන්නේ. මෙන්න මේ ආයතන ටික සංවර කර ගැනීම තමයි චේතනාවන් මිදෙන්න කියන එකම මාර්ගය වෙනවා. ඒ නිසා උත්සාහ ගන්න ඕන, මහන්සි ගන්න ඕන. අපි දිනකට අසකන මාසයේ දිවකය හිත කියන මේ ආයතන 6 12 ආයතන තුලින් අපි දිනකට එකතු කරන්නා වූ ආස්ත ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණයෙන් අවම වශයෙන් 10ක්වත් අඩු කරගත්තම දවසකට 10 බැගින් අඩු කරලා දිනකට ගන්න ප්‍රමාණය. ඒ ප්‍රමාණය කියන්න පුළුවන් කමක් නැහැ. දවසකට ඇසින් කොච්චර ගන්නවද? කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් කොච්චර ආස්ව ධර්මයන් අපි ඇති කර ගන්නවද කියලා අපි කාටවත් කියන්න බෑ. දකින රූපයක් පාසා ආස්ව ධර්ම ඇති වෙනවා. ਉਹ දවසකට මනසගේ ඇසට සජීවී අජීවී මොනතරම් රූප ගොඩක් දැක්නේ. කනට මොනතරම් ශබ්ද ගොඩක් දිනකට අහකට. නාසයේ දිවට ඇති වෙනා වූ ප්‍රමාණය විශාලයි. ඒ විශාල ප්‍රමාණයක් ආශ්‍රයන් දිනකදී අපි ඇති කරගන්න අපි නුවණින් අපි ජීවිතේ පවත්වන්නේ ඇති වෙන ආශ්‍රව ධර්මයන් අවම වශයෙන් දිනකට අර හට ගන්න ප්‍රමාණය 10ක්වත් අඩු කරන්න උත්සාහ ගන්න ඕන මහත්කම. ඒකට අවශ්‍යයි සම්මා වායාම, සම්මා සතිය, සම්මා වායාම, වීර්යයත් සිහියත්, සම්මා දිට්ඨිය වෙනුවන. එහෙනම් සම්මා දිට්ඨියක්, වීර්යයක්, නුවණක්, සතියක් කියන මෙන්න මේ මාර්ගාංග ටික අපට අවශ්‍ය කරනවා ඒ තත්ත්වයට කරගන්න. ඒ විදිහට හිතන අර දිනකට ඇති වෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න උත්සාහ ගන්න. හරි. සාප්පුමත්. අපහසු නෑ කෙනෙකුට ඒක අපහසු නෑ. ඔය කාරණා තුනෙන් යුක්ත නම් ඔහුට අපහසු නෑ ඒක හරි කරා. ඒ නිසා අන්න ඒ විදිහට බලන්න මේ ආසව ධර්ම කියවට පස්සේ එකක් දෙකක් නෙවෙයි. ආශ්‍රයයන් කියවට පස්සේ ප්‍රමාණයක්
අපිට පෙන්වන්න පුළුවන් කම නැහැ මෙන්න මේක ප්‍රමාණයක් නේ. ඇතිවන්නා හැම දෙයක්ම අපි තුල හට මේ ආයතන මුල් කරගෙන ඇතිවන්නා වූ හැම සිටිවිල්ලක්ම ආශ්‍රව ධර්මයක්. ඒ ආශ්‍රව ධර්මයන් අඩු කරගෙන යාම තමයි අපි උත්සාහ ගන්න ඕන මහත්කම. පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අඩු කරන අපි හැම ක්‍රියාවක් තුලම සෑම සංස්කාරයක්ම අපි එකතු කරන්න ඕන කුමක් සඳහාද? මේ කියන මේ අවසානට අපිට පෙන්වා දුන්න සංස්කාරය තමයි ආසවක්ෂය හේතු විමුක්ති. ආශ්‍රයන් ශ්‍රේ කිරීම කියන මේ කාර්යය අපි ඉදිරියට යනවා. ප්‍රකාශන සෑම සංස්කාරයක්ම මේ ආශ්‍රයන් ශ්‍රේ කිරීම පිළිබඳව කැමැත්ත. ඒකට වඩාත්ම අපට පහසුවේ නිර්වාණය පිළිබඳව කැමැත්ත ශක්තිමත් කරගත්තට සාහෘද කරගත්තට තමන්ගේ සෑම සංස්කාරයක් නිසා අදාළ ජීවිතයේ සතරින් නිවීමම පරමාර්ථ කරගෙන සකස් වෙනකොට ඔහුට ඒ සංස්කාරය සාහෘද කරගන්න පුළුවන්. මේ සංස්කාරයෙන් සාහෘද කරගෙන ආශ්‍රයයන් දුරු කරගෙන හේතු විමුක්තිය ඇති කරගන්න උත්සාහ ගන්න ඕනේ, මහන්සි ගන්න ඕනේ. මොකද හේතෝ විමුක්තියට කෙනෙක් පස් වුණාට පස්සේ ඉපදින්නේ නැත්නම් නිවන් දැක කෙනෙක්. ඉපදින්නේ නැහැ කියලා කියන්නේ වන් අවබෝධ කරගත්ත කෙනා. ඒක වෙලෙක නිවන් අවබෝධ කරගන්න අපි හේතෝ විමුක්තියට පස් වුණ මේකයි ලෝකලා බුදුදානන් වහන්සේ ලෝකේට මුලින්ම ධර්ම දේශනා කළ ඒ සූත්‍ර දේශනාවෙදිම පැහැදිලිවම ලෝකෙට දේශනා කළේ මම නැවත උපදින්නේ නැහැ කියන ප්‍රකාශය කළේ හේතු විමුක්තියට පස් වුණා ඒ නිසා උපදින්නේ නැහැ කියලා. හේතු විමුක්ති ඒකපත් වීම නිසා අයමන්තිමා ජාතිනාති දාන පුණක් ගන්න උපදින්නේ නැහැ. මාසින්හාද හේතු විමුක්තියට පස් වෙනවා. හේතු විමුක්තියට පස් වෙලා උපදින්නේ නැත්නම් ඉපදීම නැති කරන්නත් අපිත් එනම් කල යුත්තේ තමයි හේතු විමුක්තිය ඇති කරගන්න. වේතනාවෙන් විදින්නේ. ඒ හේතු විමුක්තිය ඇති කරගන්න නම් අපිට වේතනාවන් ඉපදීමට හේතු වෙන ඒක ආදාළ ආයතන කියනවා අපි සකස් කරගන්නවා. ඒකේ හරියට සකස් කරගෙන යන්නේ නැතුව අපිට කොහොමවත් හේතු විමුක්තිය ඇති කරගන්න බෑ. වේතනාවන් හට ගන්න තැන් චේතනාවන් අපිට ගෙනත් දෙන ඒ තැන් අපි වහලා දැම්මත් පස්සේ ඉතින් චේතනා එන්නේ නැතිනකොට චේතනාවන් වෙන්නේ. එහෙනම් මේ තැන් ටික තමයි මතක තියාගන්න ඕනේ. අපිට හේතු විමුක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඇසකනාසයේ දිවකයි හිතන මේ කොහොමද හඳුනා ගැනීම තුලින්. හඳුනා ගැනීම තුලින් ඇසකනාසයේ දිවකයි හිත රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, පොට්ටබ්බේ ධම්මේ කියන මේ ද්වාදස ආයතන හරියට වටහා ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන. හරියට වටහාගෙන අවබෝධ කරගෙන මේවා පිටේ අර ප්‍රායෝගිකව පුළුවන් ප්‍රමාණය අපි එහෙම ඉවත් කරනවා. ප්‍රායෝගික පුළුවන් ප්‍රමාණය ඉවත් කරගෙන යනාට අපි මේක යථාර්ථවාදී යථාර්ථ පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ. පරමාර්ථ වශයෙන් බලන්න පුරුදු වෙනවා. පරමාර්ථ වශයෙන් බලන්න පුරුදු වෙනවා කියලා කියන්නේ අපි ඇස පිළිබඳව බලනවා. ඇස පිළිබඳව බලනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද ඇස පිළිබඳව දේශනා කළේ? චක්කුං අනාත්තා, ඇස අනාත්මයි කියුවා. රූපං අනාත්තා, රූපය අනාත්මයි කියුවා. චක්කු විඥානං අනාත්තා, චක්කු විඥානය අනාත්මයි කියුවා. චක්කු සංපස්සෝ අනාත්තා, චක්කු සංපස්සේ අනාත්මයි කියුවා. යම් පිටං චක්කු සංපස්සේ පච්චය වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං තම්පි අනාත්තා. ඒ නිසා සැප දුක් උපේක්ඛාදී වේදනාවක් අත ගන්න වේදනාව අනාත්මයි කියලා. ඒකනම් එහෙනම් අපි ඉතින් බලනවා බුදුන් වහන්සේ මෙතෙන්ලා දෙන ඒ ධර්මය අපි අනුගමනය කරමින් ඇස සත්‍ය වශයෙන්ම ස්ථිරව පවතින දෙයක්ද එහෙමත් නැත්නම් ඇස කියලා සත්‍ය වශයෙන් යමක් තියෙනවා කියලා නුවණින් බලනවා විදර්ශනාත්මක බව. විදර්ශනාත්මක ඇස අනාත්ම විදිහට ඇස කියලා ආත්ම වශයෙන් ස්ථිරව පවතින දෙයක් ඇස කියලා කියනවාද කියලා නුවණින් බලනවා. ඒකට බලනවා මේ සකස් වෙලා තියෙන කුමකද? සකස් වෙලා තියෙන කුමකද? පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා වෙන මේ සුද්ධාස්තක කලාපයන්ගෙන් තමයි මේ ඇස කියන
සංකත රූපයක් සකස් වෙලා තියෙනවා. මේකත් සකස් වෙච්ච සංකත රූපයක්. ඇස කියලා කියන්නේ පෙර ජීවිතයේදී අපි පෙර ජීවිතයේ සිද්ධ කරා වූ කර්මයක ප්‍රතිඵලය. පෙර ජීවිතයේ කළ කර්මයක ප්‍රතිඵලය තමයි ඇස කියලා කියන්නේ. ඇස අපි එහෙම දකින්න ඕනේ. මේ පෙර ජීවිතයේ අපි ඇති කරගත්ත කර්මය සැපදුක් උපේක්ෂා. මේ රූපයන් දැකීම තුළින් ඇති කරගන්න. මේ සැපදුක් උපේක්ෂා කියන්නේ මේ වේදනාවන් ඉපදීමට භෝගයක් වශයෙන් සකස් වෙච්ච සංකත රූපයක්. ඇස කියලා කියන්නේ. ඒකට ඇස කියලා කියන්නේ අමුතයක් මේ සංකත රූපේ හටගත්තේ බටවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්ත කලාප සමූහයක් එකතු වීම තුළින්. ඒකට මේ සුද්ධාස්තක කලාප සමූහය තුළ පිටකලා බලනවා පඨවි කියන මේ ධාතු සමූහය තුළ පඨවි කියන ධාතු සමූහය තුළ ඉස්තිරව සදාකාලිකව නොනස්සී පවතින දෙයක් තියෙනවා විතර නෝනිපා. ඒකට ඇස කියන පඨවි ධාතුව තුළ එහෙම නැත්නම් පඨවි ධාතුව ගත්තට පස්සේ අපිට ආධ්‍යාත්ම බාහිර වශයෙන් ගත්තට බාහිර පඨවි ධාතුව අපි අනුගමනය කරනවා තමා තුළ පඨවි ධාතුවේ ස්වභාවය වටහා ගන්න. ඒ කියන්නේ බාහිර පඨවි ධාතුව ඇති ගත්තට පස්සේ මේ ධාතුවල එතකොට මහා පොළොව පෘථිවි ආදී මේ වාදී තමයි පඨවි ධාතුව. විශේෂයෙන් පඨවි ධාතුව කියන්නේ පස කියන එක. ඒකට පස කියන එක පඨවි ධාතුව කියලා කියන්නේ පස. ඒකේ ස්වභාවය තමයි කද ගතිය. මෘදු ගතිය, මොළොක් ගතිය, සෙවෙනි ගතිය මේ පඨවි ධාතුවේ හඳුන්වන්න දෙන නම්. එතකොට ඒකේ ස්වභාවය නාම වශයෙන් පඨවි කියලා කියන්නේ පසට කියන නාමය. ඒකට පසේ ස්වභාවය අපට සියවියකින් දකින්න පුළුවන්. පස ස්ථීරව පවතිනක වටහා ගන්න පුළුවන් මේ ස්වභාවය අපට. ඒ ස්වභාවය වටහාගෙන මේ පඨවි ධාතුවේ ස්වභාවය වෙනස් වෙන ස්වභාවය දක්වන වෙනස් වෙන ස්වභාවයට අනුරූපව පඨවි ධාතුවේ නම් ස්ථීරව පවතින දෙයක් නෙවෙයි කියලා අපි තහවුරු කරගන්නවා. ඒකට පඨවි ධාතුව ඒ වගේම ආපෝ ධාතුවත් අපට දකින්න පුළුවන්. මේ ආපෝ ධාතුවේ වෙනස් වෙන ස්වභාවයන් නැති වී යන ස්වභාවයන් බාහිරින් බලා ගන්නට පුළුවන්. එතකොට බාහිරින් බලාගෙන ඒකත් අපි තහවුරු කරගන්නවා මේ ආපෝ ධාතුවක් වෙනස් වෙන දෙයක් නැති වෙන දෙයක්. තේජෝ ධාතුවත් එහෙමයි. බාහිර තේජෝ ධාතුවේ වෙනස් වෙන ස්වභාවය අල්ලගන්න පුළුවන්. වායෝ ධාතුවත් අපට සියවියකින්ම දැකලා පුළුවන් වායෝ ධාතුවේ වෙනස් වෙන ඒකියාත්මයෙන් නොපවතින ස්වභාවය නැති වෙනා යන ස්වභාවය අල්ලගන්න පුළුවන්. අල්ලගෙන ඒකේ බලාගෙන ඊට පස්සේ ඒකත් එක්ක තමන් සංසන්දනය කරනවා. ඇස නැමැති සංකත රූපේ පවතින පඨවි ධාතුවත් පෘථිවිය නැත්නම් පස නැමැති සංකත රූපේ රූපේ පවතින පඨවි ධාතුව පස නැමැති පඨවි ධාතුවත් ඇස නැමැති සංකත රූපේ පඨවි ධාතුවත් ධාතු වශයෙන් වෙනසක් නැහැ එකයි. ධාතු වශයෙන් වෙනසක් නැහැ එකයි. එහෙමනම් මේ පඨවි ධාතුව වෙනස් වෙනවා වගේ මේ ඇස නැමැති සංකත රූපේ පඨවි ධාතුවත් වෙනස් වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. ඒකට බාහිර ආපෝ ධාතුව වගේම ඇස නැමැති මේ සංකත රූපේ පවතින ආපෝ ධාතුවත් නැති වෙනවා විනාශ. බාහිර තේජෝ ධාතුව වෙනස් වන්නා වගේ නැති වෙනවා වගේ ඇස නැමැති සංකත රූපේ තේජෝ ධාතුවත් නැති වෙනවා විනාශයටපත් වෙනවා. බාහිර වායෝ ධාතුව වෙනස් වෙනවා වගේම ඇස නැමැති සංකත රූපේ වායෝ ධාතුවත් නැති වෙනවා විනාශ වෙනවා නැති වෙනවා යනවා. ඒකවල මේ ටික නැති වෙලා යනවා නම් ඇස නැමැති සංකත රූපේ හටගත්ත පඨවි ධාතුව වෙනස් වෙනා නැති වෙලා විනාශයටපත් වෙලා යන දෙයක් නෑ. ආපෝ ධාතුව නැති වෙලා විනාශයටපත් වෙලා යන දෙයක් නම් තේජෝ වායු ධාතුව නැති වෙලා විනාශ වෙලා නැති වෙලා විනාශයටපත් වෙනවා නම් මෙතන ඇස කියලා ඉතිරි වෙන දෙයක් නෑ. ඇස කියලා ඉතිරි වෙන දෙයක් නැහැ. එහෙමනම් ඇස කියලා ආත්ම වශයෙන් ගන්න දෙයක් මෙතන නැහැ. ආන්නේ ඒ විදිහට බල ඇස අනාත්ම විදිහට තහවුරු කරගන්න. ඇස අනාත්ම විදිහට එහෙම තහවුරු කරගෙන ඇසට පේන රූපයක් ඒකට හසුනවා. දැන් ඇස නැමැති සංකත රූපය හසුනවා වගේම තමයි ඇසට පේන සංකත රූපයක්. එතකොට ඒ රූපයක් අර විදිහටම ධාතු මනසිකාරයෙන් තහවුරු කරගන්නවා. රූපේ කියලා සත්‍ය වශයෙන් ස්ථිර පවතින රූපයක් නැහැ. රූපය අනාත්මයි කියලා තහවුරු කරගන්නවා. එතකොට අනාත්ම වූ වස්තු දෙකක් අනාත්ම වූ ඇසත් අනාත්ම වූ රූපයක් දෙක එකතු වීමෙන් හට ගන්නා වූ විඥාණය
ස්ථීර වෙන්න පුළුවන්ද? සමාන විතර්ක කරලා බලනවා. ඒක උඩට තමන්ට පැහැදිලිව වැටහෙනවා අනාත්ම වයසකින් අනාත්ම වයසත් අනාත්ම රූපයක් දෙක සුවිච්න කිසිසේත්ම ස්ථීර වූ විඥානයක් හට ගන්නද? ඒකත් අනාත්ම විඥානයක්ම. එනම් අනාත්ම විඥානයක් හේතුවෙන් හටගන්න ස්පර්ශයක් ස්ථීර වෙන්න බෑ. අනාත්ම ස්පර්ශයක් නිසා හටගන්න සැප දුක් කිසිම වේදනාවක් ස්ථීර වේදනාවක් වෙන්න බෑ. එනම් මේ සියල්ලම අනාත්ම හැටියට අන්න විදර්ශනාත්මක වඩන. ඇස කන නාසය දිවකයිත රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්මේ විඥාන පස්ස වේදනා කියන මෙන්න මේ ටික අනාත්ම වශයෙන් බලන්න. ඔය ටික අනාත්ම වශයෙන් බලනවා නම් යම් කෙනෙක් කොහොත අර කියන ආශ්‍රව ධර්මයේ හටගන්නේ නැහැ. ඒ ආශ්‍රව ධර්මයේ හටගත් එකක් නැහැ. ඒකට අන්නේ විදියට අර පුරුවන් ගත කරන මේ ප්‍රායෝගික ජීවිතය අපි කොහොම වී යනවා විශාල ප්‍රමාණයක් නිසා කොහොම වී යනවා කොහොම වී ගිහිල්ලා අපි සත්‍යයේ තුලින් උපදවාගෙන අපි අන්න විදර්ශනාත්මකව වහිනවා මේ ද්වාදස ආයතනන අනාත්ම වශයෙන් බහුල කර අනාත්ම වශයෙන් බලනවා ඒ වැඩිම බහුල කරගන්න. ඔය ටික බහුල කරගන්නකොට අන්න මේ කියන ආශ්‍රව ධර්ම හට ගැනීම නැති වෙනවා. ආශ්‍රව ධර්ම හට ගැනීම නැති නම් ඒක තමයි අපිට හේතුන් අපිට හේතෝ විමුක්තියට දැක ගන්න පුළුවන් වෙනවා. මොකද මෙතන අනාත්ම වශයෙන් මේ ටික බලනවා නම් යම් කිසිම කොහොතුල හට ගන්න ප්‍රඥාව ඒකට කියන මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව හට ගන්න නම් ඔය ටික අනාත්ම වශයෙන් දකින්න ඕන බලන්න ඕන. ඒ දවස් දෙකක් බලලා මහා ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැ. හරියට තමයි වැටහීම අවබෝධය ඇති වෙන්න ඕන. මේක සත්‍ය වශයෙන්ම මෙහෙම දෙයක් නෑ කියන පැහැදිලි අවබෝධය ඇති වෙන්න ඕන. ඒ පැහැදිලි අවබෝධය ඇති වෙන තුරු අපි ඒක වඩන්න ඕන. පුනා නැවත වඩන්න ඕන. අනේ ඒකවල තමයි මේ සත්‍ය පැහැදිලිව මහා ප්‍රඥාව ඇති කර ගන්න පුළුවන්. ඒ මහා ප්‍රඥාවේදී උනාට පස්සේ තමයි කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. රසයෙන් නිදීම කියන කාර්යය ඇති කරගන්න කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ස්වභාවයට උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන. අපි බණ අහලම විතරක් මදි. බණ අහලම විතරක් මදි. භාවනා කරන කිදමද අහගෙන ඉගෙනගෙන විතරක් මදි. ඒවා ටික ටික ජීවිතේ ප්‍රගුණ කරන්න. ජීවිතේ ටික ටික ප්‍රගුණ කරගෙන යන්න ඕනේ. ප්‍රතිපාක දකින්න ප්‍රතිඵල ලබන්න. එහෙම කෙනෙකුට ඉතින් ඒ විදිහට මේ කියන ද්වාදස ආයතන ටික පුළුවන් කෙනෙකුට අනාත්ම විදිහට ඒකවත් බලන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් බලන්න ඕන. මොකද අපිට ආශ්‍රව ධර්මයන් හටගන්න තියෙන ස්ථාන ටික අපි ඉස්සෙල්ලා දුරවල කරන්න ඕන. ඒක දුරවල කිරීම තමයි අරක්ෂණයෙන් අපි එහෙම දෙයක් නෑ කියන සංස්කාරය අපි තහවුරු කරන්නේ. එසක් කියලා දෙයක් නෑ කියන අපි සංස්කාරය හදාගත්තට පස්සේ නම් බලන්න ඕන කියන සංස්කාරිකුත් නෑ. එසක් සම්මත බලන්න. රූපයක් දකින්නකොටම මේ පිළිබඳව තමයි සංස්කාර සකස් වෙනවා. ඒ විදිහට පුළුවන් තරම් උත්සාහ ගන්න මහන්සි ගන්න මේ පුළුවන් තරම් ගත කරන ජීවිතේ පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන ආශ්‍රයයන් ඇති වෙන භූමිය වලින් ඉවත් වෙනවා. ඒ කියන්නේ සියලු දේම නෙවෙයි දැන් ඕනෑම කෙනෙකුට ආසව ධර්මයක් කියලා කියන්නේ යට ගන්නා ස්වභාවයන් තියෙනවා. කෙනෙකුට දැන් සංගීත සංගායනයක් තියෙනවා කියොත් මේ යන්න කැමැත්තක් හිතෙනවා. මොකද දෙන්න ගිහිල්ලා මම ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. තමන්ගේ වටිනා කාලය එතන නාස්න දවසක් මම දෙක තුනක මගේ කාලේ නැති වෙනවා. ඒ සමාජයේ බහුල වශයෙන් සිද්ධ වෙන දේවල්. ඒ වෙනි අවස්ථාව තමයි සිත ශක්තිමත් කරගන්න පුළුවන්. නෑ මම ඔබට යන්නේ නෑ. ශක්තිමත් වෙනවා. යන්නේ. අනේ මේ විදිහට අපි නවෙනදී මේ අවස්ථාවේ ඊට ලැබිච්ච වෙලාවේ මග හරින්න ඕන මග හරින්න අපි ශක්තිමත් වෙනවා. ඒක ගත කරන ජීවිතයක් පුරුදු වෙනවා කියලා කියන්නේ ඒකයි. පුරුදු වෙනවා කියලා කියන්නේ ඒකයි.
ඒ හුරු වෙනවා කියලා කියන්නේ මග හරින්න පුළුවන් දෙයක් අපි මග හරින්නේ නැතුව ඒකට නැඹුරන අපි නැවතනකට ඒකට නැඹුර වෙනවා මිසක් අපිට එතනින් මිදෙන්න බෑ. මිදෙන්න තියෙන ස්වභාවය ප්‍රායෝගිකව අපි පුළුවන් දේ ප්‍රායෝගිකව එතනින් මිදෙන්න ඕනේ. ප්‍රායෝගිකව අතහරින්න පුළුවන් දේ ප්‍රායෝගිකව අතහරින්න ඕනේ. ඒ ප්‍රායෝගික ජීවිතේ කොහොමද කියලා ඒකයි. අනේ මේ විදිහට ඒ සංගීත සංදර්ශන එතකොට ඔය චිත්‍රපටි නාට්‍ය ආදී මම දේවල් කියන මම සමාජයේ මම බොහොම කැමති දේවල්. ඒ කැමති දේවල් වෙද කියන්නේ. ඒ එන දේ කැමති දේ මනුස්සය බොහෝ ප්‍රිය කරන දේ එනකොට ඒ ප්‍රිය දේ අප්‍රිය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අප්‍රිය කරන්න පුරුදු වුණාම අපි එතෙන් කියන්නේ නැහැ ඒක. ඒ නිසා අපි එහෙනම් අර හත ගන්න තියෙන ආශ්‍රයයන් එතන හත ගන්න. හැබැයි ඒක එහෙම කිව්වට බෑ දැන් මම යන්නේ නැහැ ඔකද කියලා ඊට පස්සේ යන්නේ අපෝ යන්න උනේ නැහැ කියලා තැවි තැවි ඉන්නවා නම් හරියට වඩා සංස්කාර කරනවා. දැන් ඒක ඉවර උගත්ම කරන්න ඕනේ. මේ ගමන ගියා නම් හොඳයි යන්න උනේ නැහැ කියලා පසු තැවි දෙන්න පුළුවන් පස්සේ. ඒ ශක්තිය නෙවෙයි. තමන් ඒකයි සතියෙන් හා සම්මාදිට්ඨියෙන් කියන්නේ. ඒ ශක්තිය වඩා ගන්න වර්ණය කර ගන්න ඕනේ. අනේ එතකොට ගමන්ට පුළුවන් මේ බාහිරින් එන අප්‍රමාණ ආසවයන් ප්‍රායෝගිකව ඉවත් කර ගන්න පුළුවන්. ප්‍රායෝගිකව ඉවත් කර ගන්න පුළුවන් අප්‍රමාණ ආසව ධර්මයන් ප්‍රායෝගිකව. මේ ප්‍රායෝගික පුළුවන් දේ ප්‍රායෝගිකව ඉවත් කරන්න ඕනේ. ප්‍රායෝගික පුළුවන් දේ ප්‍රායෝගිකව ඉවත් කරලා ඕනේ ඊළඟට අපි දර්ශනේ ඉවත් කරලා ඉවත් කරන අපි දර්ශනේ වලින් ප්‍රායෝගිකව ඉවත් කරලා ඉවත් කරලා. ප්‍රායෝගිකව ඉවත් කළේදී ප්‍රායෝගිකව ඉවත් කරනවා දර්ශනේ ඉවත් කළේදී දර්ශනේ ඉවත් කරන්න ඕනේ. එතකොට නුවණින් වත් කළේදී නුවණින් වත් කරන්න ඕනේ. ප්‍රත්‍යවේශාමින් වත් කළේදී ප්‍රත්‍යවේශාමින් වත් කරන්න ඕනේ. එකම ක්‍රමයකින් නෙවෙයි ආශ්‍රය අඳුර කරන්න කියලා පිළිගන්න මහත්මයා. මගහැරීමෙන් වත් කළේදී මගහැරීමෙන් වත් කරන්න ඕනේ. මේ ආශ්‍රය ධර්ම තමයි මගහැරීමෙන් වත් කළේදී ආපු ඊළාවට ඒක අපි මගහැරලා වත් කර ගන්න ඕනේ. ඒ අපි දෙන්නේ තුන් දිනක ඉස්සර වෙලා බොරු කියා ඉන්න තැනකට අමනුෂ්‍ය දෙන්න ගියොත් එතන කියන්නේ බොරු නම් තමන් දන්නවා මේ කියන්නේ බොරු. තමන්ට බොරු කියන්නේ ඒක අතනින් මත හරි. මග හැරෙන්නේ නැහැ. නුසුදු දැන දැක්කම ඉතින් මග හැරියා. මේ මග හැරෙන්නේ එතන හිතුවේ තමන්ට ඒකට සම්බන්ධ වෙනවා. ආ කියලා සම්බන්ධ වෙනවා. ඒකවල තමාතුලත් අර ආශ්‍රය හට ගන්නවා. ඒ නිසා මේ අවස්ථාවන් අපි නුවණින් දකින්න ඕන. නුවණින් දැකලා එතනින් අපි හිමිහිට කායුරුව මාරු වෙන්න ඕනේ. ඒකයි මග හැරීමෙන් වත් කළ කාරණා කියලා. මේ මග හැරීමෙන් වත් කළ කාරණා පෙන්නන. මේක කාර්යයක් දෙකක් නෙවෙයි. මග හැරීමෙන් ඉවත් වී දුකානා බොහෝ තියෙනවා. තමයි ද්වේෂයේ තරහක් එනවා. යම් කිසි කෙනෙක්ට තරහක් එනවා. තරහ පිළිගන්න. තරහ අපේලා ප්‍රතික්‍රියා කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න අරහසු ධර්මයන්ට කාටද? දැන් ප්‍රතික්‍රියා කරනවා වෙනුවට තමයි දැන් ඉතන කළ යුතු එකම දේ තමයි. එතනින් පොතම මගහැරලා. ඒ තරහ ඇති වෙන්න හේතු වෙච්ච තැන මේ අදාළ කාර්යයෙන් තමයි බහැරෙනවා. බහැරෙන්නේ හිමත් නැත්තම්. හිමත් නැත්තම් මොකද කරන්නේ? ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් Taman අර ආසධර්මයන් අත ගන්නවා. ඒ නිසා ප්‍රතික්‍රියා දක්වන්නට වෙනවා. දැන් එතනින් මගහැර යන්න පුළුවන් නම් මේ කාමරේ දිගට දරවහා. දරවහාගෙන තරහ සංසිඳන සුළු ඉන්නවා. ඒකත් තියෙනවා. ධර්මතාවයෙන් බැරි නම් මගහැරීම. ඒ ක්‍රම පෙන්නලා තියෙන්නේ ඒ ක්‍රමයේ තුලින් ඒක අදාළ ආශ්‍රයයන් ඇති වෙනවා. අඩු කර ගන්න සිඳ ගන්න පෙන්නලා තියෙනවා. ඒ නිසා මේක නුවණින් යෝනිසෝ මානසිකාරින් යන මොහොතම ජීවිතේ පවත්වන්න උත්සාහ ගන්න ඕනේ. එහෙම උත්සාහ ගන්න කෙනාට මේ ඇති වෙන ආසගන්න බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. මේ ගත කරන ජීවිතේම ප්‍රායෝගිකව ඇති වෙන සංස්කාර ප්‍රායෝගික ජීවිතේදී නැති කරන්න උත්සාහ ගන්න මහන්සිකාරය. ඒ විදිහට උත්සාහ කරන මහන්සියන ටිකක් පුරුදු වෙලා බලන්න. ටිකක් තමන් පුරුදු වෙලා බලන්න අන්නතෝ තමන්ට හොඳට වැටෙහෙන්න ගණීවි ටිකක් පුරු වෙනකොට දැන් අපි කිව්වටම නෙවෙයි තමනුත් මේක බලන්න ඕන මේක සත්‍යයක්ද එහෙම වෙනවද කියලා තමනුත් පුරු වෙලා බලන්න ඕන ඒ නිසා මුළු වෙන්න ඕන පුරුදු වෙන්න ඕන ගත කරන ජීවිතේ ඉවත් කළ යුතු දේ ඉවත් කරන්න ඕනේ ඉවත් කරන්ට තමන්ට අවශ්‍ය කරන්නේ
සම්මා වායාමයේ සම්මා සතිය සම්මා දිට්ඨිය නින්න මාර්ගාංග තුන ජීවිතේ හැම අවස්ථාවකම පැවැත්විය යුතුයි. මේ මාර්ගාංග තුන ජීවිතේ පවත්වමින් ඔය කියන ආකාරයට යෝනිසෝමන් සම්මාදිට්ඨිය යුක්ත නම් තමන් එදිනෙදා ගත කරන්නා වූ ජීවිතේ ඇති වෙන්න තියෙන බොහෝ ආශ්‍රව ධර්මයන් තමන්ට එදිනෙදාම ඉවත් කර ගන්න පුළුවන්. එදිනෙදා ගත කරනදී බොහෝ ආශ්‍රව ධර්ම එදිනෙදා ඉවත් කර ගන්නකොට උට බොහෝ සංස්කාර ඉවත් වෙලා ගියාට පස්සේ ඔහුට ඊටාම පහසුවෙන් පුළුවන් ධාතු මනසිකාරය තුළින් ඉතිරි සංස්කාරයන් ටික ඡේ කර ගන්නට ඉතුරු ආශ්‍රව ධර්මයන් ටික නැති කර ගන්නට උට ඊටාම පහසුයි. එනිසා මේ ශක්තිය මේ හැම දිනාටම ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද උදෑසන ධර්ම දේශනාව සම්පූර්ණ වෙනවා. උදෑසන පටන් මේ අවස්ථාව දක්වා අපි සිද්ධ කරගත්තා වූ මේ සිල් මුක්තමානී සාධර්මයන් විශේෂයෙන් පළාත් වාර මහත්මන් දේවතාවුන් වහන්සේ ප්‍රදාන සියලුම දේවතාවුන් වහන්සේලාගේ මාතාව දිව්‍යාංගනාව අපි අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් දිව්‍යාංගයේ දේව යසිවරණ කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධි වලින් උතුම් නිවන් සම්පවත්වා කියන අධිෂ්ඨානය තුළ දෙවියන් විසින් දෙන මේ ගාථාව මාත්‍යෙකම කියන්නේ ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මන්මෝදිතා ධම්මං සම්පදානං ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මන්මෝදිතා ධම්මං සම්පදානං ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මන්මෝදිතා ධම්මං සම්පදානං ධර්මස්වනි කෙරෙහි භගත් ශ්‍රමණ සම්බුද්ධයන් අනුමෝදන් කළා. ඊළඟට අපි අසත්කල් ආනිසංගත ඥාතීන් අනුමෝදන් අනුමෝදන් වෙන්නේ යම් කිසි දුක්ඛ විස්නාලයන් දුක්ඛ නිරෝධ වේවා සැප විස්නාලයන් සැපේ වෙනු කරගනිත්වා සංසාර වශයෙන් යාති කරා ධර්මාදී දුක් කෙරවත ලබන්නේ උතුම් නිර්වාණ සාන්තිය සදාකාලික සතරපත් වේවා කියන අදිස්ථානක ඥාතීන්ට පිළිගන්න. ඉදං ඥාතීනං හෝතු සුඛිතාං සුඤ්ඤාතේ ඉදං ඥාතීනං හෝතු සුඛිතාං සුඤ්ඤාතේ ඉදං ඥාතීනං හෝතු සුඛිතාං සුඤ්ඤාතේ සියලු දෙවියන්ට ඥාතීන්ට මෙන්න තම තමන් හැම දෙනාටම මේකින් ඒකාකාරීත්වයෙන් මෙලොව වශයෙන් නිරෝගී දීර්ඝාසු චිර ජීවනයේ සැලසීවා කරණ කියන සියලු කර්මාන්ත කටයුතු ඇති ආරක්ෂා ද්වාදශයයි දේනුවෙන් දිනපත් වේවා පරලෝ වශයෙන් බුදුපසේ මහරහතන් වහන්සේලා නිරේෂණදී පැමිණ වෙනවදාද ආදී නිර්වාණ සාන්තිය සම්පූර්ණක මේ උතුම් පින් කම හේතු වේවා වාසනාව වේවා කාර්ය වේවා ප්‍රසාද අභිවාදන සීලස්ස නිච්ඡංගධාත චායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිලාතේ සමිච්ඡතු නිදුක්කේවා නිරෝගීවා දුකින් මිදවා සියලු දෙනාටම වහා ධර්ම අවබෝධය ලැබේවා. හොඳයි දැන් නම් ඊළඟ වතාවට කටයුතු කරන්න.